දිෂ්ඨානයෙන් හා කැපවීමෙන් පරිපූර්ණත්වයෙන් සෞභාග්‍ය කරා යන ගමන සාර්ථකව ආරම්භ කර තිබියදී අනපේක්ෂිත ලෙස රට වෙලා ජය ගැනීමට සමස්ත ලෝකයා සමග අපිද පෙරමුණ ගත්තෙමු. ඇත්තටම තාමත් අපිට කොවිඩ් වලට හරියට බේතක් හරියටම කියන්නේ 100% තියෙන අපිට බේතක් කියන අමාරුයි. කියන්නේ ලෝකෙටම තියෙන ප්‍රශ්නයක් ඇත්තටම ඒක. ඒ වගේම පූජ්‍ය අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඩරුවේ උපාලි නාහිමි මේ විදිහට කියලා තිනවා ભેද පසකලා එකට එක්විය යුතුයි. ඒ විදිහට තමයි අස්ගිරි පාර්ශවයෙන් අපිට සුබ පැතුම් මව්බිම පුවත්පතට එක් කරලා තියෙන්නේ. ඒ වගේම මල්වතු පාර්ශවයෙන්ුත් මේ විදිහට කියලා තියෙනවා අභියෝග ජය ගැනීමට නම් ભેද දුරු කරලා එකමු යුතුයි. අස්ගිරි පාර්ශවය සහ මල්වතු පාර්ශවයේ දෙගොල්ලෝ කියන්නේ භික්ෂුන් වහන්සේලා ප්‍රධාන පෙළේ භික්ෂුන් වහන්සේලා ඒ විදිහට තමයි මව්බිම පුවත්පතට 2021 කරන වසරට සෞභාග්‍ය ඉදිරිපත් කරන්න ප්‍රාර්ථනා කරලා තියෙන්නේ. ඒ වගේම අස්ගිරි පාර්ශවය වරකාගොඩ ශ්‍රී ඥානරත්න නාහිමි මේ විදිහට ප්‍රකාශ කරන සෞභාග්‍යවත් නව වසරක් උදෙසා බුද්ධිමත් හා වගකීමෙන් වැඩ කරමු. ඒ විදිහට ඒ වගේම අගරාධගුරු මල්කම් කාදින මල්කම් රංජිත් හිමිපාණෝ මේ විදිහට කියන කොරෝනා වසංගතයෙන් ගැලවෙන්න සියලු දෙනා අදිෂ්ඨාන කර ගනිමු. මොකද කොරෝනාවෙන් ඇත්තටම මේක මිදෙන්න නම් ලෝකයක් වශයෙන් අපි එකට එක්විය යුතුයි. ඒ විදිහට තමයි කොරෝනාව අපිට ඉවර කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අගමැති මහින්ද රාජපක්ෂ මහතා නව වසරේ රට හමුවේ ඇති අභියෝග එක්ක ජයගමු. ඒ විදිහට තමයි මහින්ද රාජපක්ෂ මහතා කියලා තිනේ. ඒ වගේම කතානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා නව වසරේ අපි හදවතින් සහ පිළිවෙතින් පෙළ ගැසෙමු. ඒ විදිහට අපිට ගොඩක් දෙනෙක්ගෙන් දැක ගන්න පුළුවන් මව්බිම පුවත්පතේ නව වසරේ ඒ වගේම විපක්ෂ නායකතුමා අපි අමතක නොකරන්න ඕන සජිත් ප්‍රේමදාස මැතිතුමා අදිෂ්ඨානශීලීව නව වසරට පා තබමු. ඒ විදිහට තමයි ගොඩක් දෙනෙක් අපිට කියලා තියෙන්නේ නව වසරට පා තැබීම සම්බන්ධව. ඒ වගේම අපි තව අනුසිරස්තලයකට යනවා. මේක GL පීරිස් අධ්‍යාපන ඇමතිවරයා තමයි මේ විදිහට කියන්නේ. ජාතික පාසල් පිහිටුවීමේ පළමු අධියර යටතේ පාසල් 123ක් ප්‍රතිනිර්මාණය කරනවා. රටේ සියලු දරුවන්ට ගුණාත්මක අධ්‍යාපන අවස්ථාවක් ලබා දීම වෙනුවෙන් පාසල් පද්ධතිය සවිමත් කිරීමේ අරමුණින් මෙරට පාසල් පද්ධතිය තුල පහසුකම් සපිරි ජාතික පාසල් 1000ක් ස්ථාපනය කිරීමේ ජාතික වැඩපිළිවෙලෙහි සාරම්භයේ පසුගියද අධ්‍යාපන අමාත්‍යාංශයේ මහාචාර්ය GL පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පැවැත් වූ බවත් තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. අවසාන ඉලක්කය පාසල් 1000ක් කියලා තමයි GL පීරිස් මහත්තයා මේ විදිහට අපිට කියලා තියෙන්නේ. ඒ වගේම අපිට තව අනුසිරස්තලයක් තියෙනවා මව්බිම පුවත්පතේ. අපිත් එක්ක අත්වැල් බැඳ ගන්නයි ප්‍රගතිශීලී තරුණ පරපුරට ආරාධනා. සමගි ජනබලවේගයේ ඉදිරියේදී තරුණයන්ට විශේෂ ස්ථානයක් පක්ෂයෙන් ලබා දෙන බව විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ 31 පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීන් ඉමිතියාස් මාකීර් මහතා ප්‍රකාශ කළ බවක් අපිට දැනගන්න ලැබෙනවා. ඒ වගේම තව සිරස්තලයකට අපි යමු වෙනවා. නව ජාතික පාසල් සියලුම පහසුකම් වලින් සමන්විතයි කියලා කිරුළපන චතුර දේශාන් තමයි තවත් සිරස්තලයකින් GL පීරිස් අමාත්‍යවරයාගේ එක තවත් පස්සකින් ඉදිරිපත් කරලා තියෙන්නේ. ග්‍රාමීය ජනතාව ශක්තිමත් කිරීමට අවශ්‍ය සියලු සහාය අපි ලබා දෙනවා. ක්‍රිෂාන් පතිරත් ජයසූරිය මහත්මයාගේ දෙන වාර්තාවේ ග්‍රාමීය මට්ටමේ නව කර්මාන්තකරුවන් ඇති කිරීමේදී නව තාක්ෂණික සහ ව්‍යවසායකත්ව දැනුම ලබා දෙමින් ඔවුන් දිරිගැන්වීම සිදු කරන්නේ ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවයේ තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ විධාතා නිලධාරීන් හා නිපුණතා සංවර්ධන නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ. මෙවර අයවැයේ නව කර්මාන්තකරුවන් 14022ක් බිහි කිරීම අපේක්ෂාවයි. නව ව්‍යවසායකයන් හඳුනාගෙන පහසුකම් සැලසීම විධාතා නිලධාරීන්ගේ වගකීමක්. මෙම සාකච්ඡාව සඳහා රාජ්‍ය අමාත්‍ය සීතා අබේපොළ, ප්‍රසන්න රණවීර මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වෙලා තියෙනවා. පරිසර සංරක්ෂණයට හොඳම විසඳුම හරිත උද්‍යාන වැඩපිළිවෙලයි. අපගේ අරමුණ මිනිසාට ජීවත් වීමට හැකි පරිසරයක් ස්ථාපිත කර දීමයි. පරිසර දූෂණය පවත්නා ප්‍රදේශවල මිනිසාට ජීවත් විය හැකි සුවදායී පරිසරය ජනිත කරලීමට විකල්ප ක්‍රියාමාර්ගවලට අපි යොමු යුතුයි. හරිත උද්‍යාන තුලින් ජෛව විවිධත්වය සුරකින මිනිසාට
ජීවත් විය හැකි ලෙස අප පරිසර සංරක්ෂණ ක්‍රමවේදයන්ට යොමු විය යුතුයි. යයි ග්‍රීන් පාක් සංරක්ෂණ හා සංවර්ධන ව්‍යාපෘතියේ සභාපති අජිත් පණ්ඩිතරත්න මහත්මයා පවසීය. මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස් දැක්වූ පණ්ඩිතරත්න මහත්මයා මුතුරාජවිලට යාබද වේදී අප සතු සින්නක්තර ඉඩම් ප්‍රමාණයකුත් අප හරිත උද්‍යාන ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා කියත් අනවබෝධයෙන් ඊට විරුද්ධ වූවන් අපිට චෝදනා එල්ල කරා කියත් එතුමා සඳහන් කරලා තියෙනවා. මෙහිදී මුතුරාජවිල අක්කර 150ක ඉඩමක වනවගාවක් දැනට සිදු කරමින් යනවා. ඒ වගේම තව අපි අනුසිරස්තලයකට ගියොත් දල්ලෑල්ලෙන් පැන්න ආසාදිත රැඳවියන් 5 දෙනෙක්ගෙන් අයෙක් අල්ලයි. තොරතුරක් වෙතොත් දන්වන්න පොලිසියෙන් ඉල්ලයි. කීර්ති මෙන්ඩිස් සහ උපතිස්ස පෙරේරා මහත්මයා වර්තාව ගෙන එනවා. COVID-19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලැබමින් සිටියේදී පලාගිය රැඳවියන් 5 දෙනාගේ එක් අයෙකු පොලිසිය විසින් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය. හලාවත දෙමපිටිය ප්‍රදේශයේ ආසාදිත රැඳවියා සොයාගත් බවත් ඒ වන විට ඔහු හිතවතුගේ නිවසේ රැඳී සිටි බවත් පොලිසිය මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් පැවසීය. අනේ මන්ද ඉතින් කොවිඩ් මෙච්චර යනකොට මේ රටේ මේ විදිහට යනකොට මිනිස්සු මෙහෙම පැනලා ගිහිල්ලා තවත් මිනිස්සුන්ට බෝ කරන්නනේ මේගොල්ලෝ යන්නේ. එතකොට තවත් මිනිස්සෙක් මේකෙන් අවධානයට ලක් වෙනවා. මිනිස්සු මේ ගැන තේරුම් ගන්න ඕනේ. අපි හැමෝම මේ ගැන වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. වගකීමෙන් කටයුතු කරොත් තමයි අපිට මේක කොවිඩ් වසංගතය ඇත්තටම ගොඩ ගන්න පුළුවන්. මුඛ ආවරණ නැති 20ක් හාලියරදී අත්අඩංගුවට. දැන් ඇත්තටම මුඛ ආවරණ නැතුව යන්න බෑ. මේක ඇත්තටම මේකට නීතියක් ගේන්න ඕනේ. නීතියක් ගෙනල්ලා තිබුණේ අපේ පොලිසියෙන් එහෙම අල්ලනවා කියලා තිබුණා. ඇත්තට මේ ගැන ඊට වඩා මිනිස්සු වගකීමෙන් ක්‍රියා කරන්න ඕනේ. ඒකට පොඩි ළමයි ඉන්නවා. හැමෝම ආරක්ෂා වෙන්න ඕනේ. කාන්තන් කුඩි බල ප්‍රදේශයේ හුදකලා කරයි. මඩකලපුවෙන් ටීඑල් ජවිෂර් කාන් මහත්මයා තමයි වාර්තාව ගෙන එන්නේ. කාන්තන් කුඩි ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශී ඉදිරි දින 5 ඊයේ 31 වෙනිදා දින සිට හුදකලා කර ඇති බව මඩකලපු දිස්ත්‍රික් දිසාපති කේ කරුණාකරන් මහතා පැවසීය. බස්නාහිරින් පිටතට ගිය 90කට කොවිඩ් නිර්මාණී ගුණරත්න මහත්මිය වාර්තාව ගෙන එන්නේ උත්සව සමයේ බස්නාහිර පළාතෙන් පිට පළාත්වලට ගිය පුද්ගලයන් සම්බන්ධයෙන් සිදු කළ ඇන්ටිජන් පරීක්ෂණයේදී එම පරීක්ෂණ වලින් තමයි කොරෝනා ආසාදිතයින් 90කට අධික පිරිසක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස් අජිත් රෝහණ මහතා පවසලා තියෙන්නේ. ස්ථාන 11කදී පෙරේදා ඒ කියන්නේ 30 වෙනිදා කරන ලද පරීක්ෂණ 940ක් අතරින් එම ආසාදිතයින් හඳුනාගෙන ඇති අතර ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් 195 දෙනෙක් සොයාගත් බවත් වැඩිදුරටත් පවසලා තියෙනවා. ඒ වගේම මුළු ආසාදිත සමීප ආශ්‍රිතයන් ගණන 572ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් පවසලා තියෙනවා. ඇත්තටම අපි යමු මාබිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. ප්‍රධාන සිරස්තලය අපි කලින් ඇත්තටම උපුටා දැක්ුවේ නැත්තේ 2021 වර්ෂයට තිබ්බ ආසිරි ප්‍රාර්ථනාට සුභාශීර්ෂ ටික අපිට කියන්න ඕන නිසායි මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට අපි ගියේ නැත්තේ. ඇත්තටම අපි මව්බිම සිරස්තලයේ ප්‍රධාන කියලා තියෙනවා කෝටි 9ක් කොමිස් ගහන්න ගිය වී අලවි දූෂිතය අල්ලයි. කෝටි 9ක් කොමිස් කියන්නේ ලේසි පහසු සල්ලියක් නෙමෙයි. ඉතින් කෝටි 9ක් සතසට දෙන්න කිව්ව වී ටොන් 30000ක් මෝල් හිමියන්ට විකුණන්න ගිහින් සතසට දෙන්න කියලා තියෙන වී ටොන් 30000ක් නේ. වී ටොන් 30000ක් කියන්නේ සුළුපටු ගානකුත් නෙමෙයි නේ. කෝටි 9ක් සහ වී ටොන් 30000ක්. ඒ කියන්නේ ඉතින් මේ ගොවියා කොච්චර මහන්සියක් වෙලාද මේක මේ හදන්නේ. ඒ වුණාට සාමාන්‍යයෙන් කඩේකට ගිහිල්ලා හාල් කිලෝ එකක් ගන්න ගියාම දුප්පත් මිනිස්සුන්ට ඇත්තටම ගොඩක් ලොකු වියදමක් කරන්න වෙනවා හාල් වලටම. හාල් වලටම යනවා මොකද ඇත්තටම ගොඩක් මිල මුදල් නැති මිනිස්සුත් ඉන්නවනේ මේ රටේ. මිල මුදල් තියන අය වගේම මිල මුදල් නැති මිනිස්සුත් ඉන්නවා. එතකොට මේ මිනිස්සුන්ටත් මේක ඇත්තටම බලපාන්නේ ඒ පුද්ගලයන්ට. ඒ කියන්නේ දුප්පත් මිනිස්සුන්ට. අපි ඊගෙන චුට්ටක් බලමු. කෝටි 9ක් වී අලවි මණ්ඩලය සතු වී මෙට්‍රික් ටොන් 30000ක් සතසට විකිණීමට කටයුතු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලබා දුන් උපදෙස් නොසලකා රුපියල් කෝටි 9ක කොමිස් මුදලක් බලාපොරොත්තුවෙන් පෞද්ගලික මෝල් හිමියෙකුට එම වී තොගය විකිණීමේ නිරත වී සිටි අලවි මණ්ඩලයේ ප්‍රධාන
කළමනාකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඊයේ 31 කිලිනොච්චියේදී අත්අඩංගුවට පුවතක් තමා මව්බිමේ ප්‍රධාන සිරස්තලයේ හැටියට අපිට දකින්න ලැබෙන්නේ. අපි තවත් මව්බිම පුවත්පතේ අනු ශීර්ෂයකට යන් මේක කියන්නේ අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේ නායකයන්ගේ සෑම තීරණයක්ම ආගමකට අනුකූල විය යුතුයි කියලා තමා එතුමා කියන්නේ. මේක බෞද්ධ රටක් නෙවෙයි කියා කාටවත් කියන්න බෑ. මේක ඇත්තට එතුමා කියන්නේ මේක බෞද්ධ රටක් කියලා. ඉතින් බෞද්ධ රටක් කියලා කියන්නේ ක්‍රිස්තියානි ආගමේ මේක ಜಾති ભેද නැතුව අපි කතා කරොත් ක්‍රිස්තියානි ආගමේ ප්‍රධාන කෙනෙක් තමයි එහෙම කියන්නේ. එතුමා කියන නායකයන් හැටියට ගන්නා සෑම තීරණයක්ම ආගමික චින්තනයට ගැළපෙන ලෙස කටයුතු කළ යුතු බව අගරාදුගුරු මැල්කම් කාදිනල් හිමිපාණෝ ඊයේ පැවසූහ. බුදුදහමෙන් පෝෂණය වූ රටක් ලෙස අපට ලැබුණු අසහාය වෙනත් ආගම් අදහ ගන්නට ශක්තියක් හා පන්නරයක් බව මේ රටේ දේශපාලන නායකයන් තේරුම් ගත යුතු බවද උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අපට දුරු කරගන්න ඥානයක් දර්ශනයක් හිමිවන්නේ ආගමික ජීවිතය තුළින් පමණක් දැයි එවැනි චින්තනයක් ඇති ජනතාවක් පෝෂණය කර රැක බලා ගන්නට අප උත්සාහ කළ යුතු බවද එතුමා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අපි තවත් අනු ශීර්ෂයකට යනවා. මේක කියන්නේ ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණෙන් යුක්‍රේන සංචාරකින් ගෙනීම ජාවාරමක්. ඒ කියන්නේ මේ නොබෝ කියන්නේ දවස් 2-3කට වගේ කලින් තමයි මම හිතන්නේ යුක්‍රේන සංචාරකින් පිරිසක් ආව. අපි දැක්ක ඇත්තටම ටීවී එකේ සහ පරණ කියන්නේ පත්තරවල හැම එකකම වගේ මේ ගැන අපිට කතා කරන්න ලැබුණා කලින් දවස්වල. යුක්‍රේන සංචාරකින් ගෙනීම ජාවාරමක් කිය. ඒ වගේම කියන්න පුළුවන් සංචාරක ප්‍රවර්ධනය මුවාවෙන් යුක්‍රේනයෙන් සංචාරකයන් ගෙන්වීම පිළිවෙස මහා ජාවාරමක් ක්‍රියාත්මක වන බව ජනතා විමුක්ති පෙරමුණ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහත්තයා තමයි මෙහෙම කියලා තියෙන්නේ. COVID-19 හේතු කරගෙන බොහෝ රටවල ගුවන් තොටුපළවල් වසා දැමීමට හා සීමා කිරීමට ලක් කර ඇති. පසුගිය එංගලන්තයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන නව කොවිඩ් වෛරසය ප්‍රභේදයක් හේතුවෙන් සෑම රටක්ම පාහේ තම රටට විදේශිකයන් ඇතුල්වීම වැළැක්වීමට ගුවන් තොටුපළ සීමා කිරීම සිදු කර තිබීදී ලංකාව ගුවන් තොටුපළ විවෘත කර බරපතල බවත් මව්බිම පුවත්පතට මේ විදිහට අනුර කුමාර දිසානායක මහත්තයා කියලා තියෙන. ඇත්තටම දැන් අපේ පළවෙනි රැල්ලාව දැන් දෙවෙනි රැල්ලාව දැන් අපි දන්න ඊළඟට තුන්වෙනි රැල්ලක් එන්න තියෙනවද නැද්ද කියන්න දැන් අලුතෙන් ඇවිල්ලා තියෙනවා බ්‍රිතාන්‍යයට අලුත් COVID-19 නව ප්‍රභේදයක්. එතකොට පළවෙනි ප්‍රභේදයට තාම 100% සාර්ථක බේතක් නැතුව අපි කොහොමද දෙවෙනි තවත් ප්‍රභේදයකට බේතක් හොයාගන්නේ කියන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද දැන් බ්‍රිතාන්‍ය වගේ රටක් සංවර්ධනය වෙලා තියෙන රටක්. අපි සාමාන්‍යයෙන් තුන්වන ලෝකයේ රටක් හැටියට තමයි අපි ශ්‍රී ලංකාව තාමත් හඳුන්වන්නේ. එතකොට ඒ වගේ රටකට මේක දරා ගන්න පුළුවන් වුණාට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඔය වගේ අලුත් ප්‍රභේදයක් ඊට වඩා يعني වෛද්‍යවරුන් පවසන අන්දමට ඒක මීට වැඩිය බලවත්. ඒ කියන්නේ පළවෙනි කොයිඩ් එකට වැඩිය දෙවෙනි එක බලවත්. එතකොට කොහොමද මේක දෙවෙනි එකට අපි කොහොමද බේතක් කරගන්නේ සහ ඒක රටට ඇතුල් වෙන එක කොහොමද නතර කරගන්නේ? ව්‍යාප්තිය කොහොමද නතර කරගන්නේ? ඇත්තටම සංචාරකයෝ රටට එන එකත් අවශ්‍යයි. මේ වෙලාවේ තියෙන කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක තමයි මේක ගොඩක් ප්‍රශ්නයක් එන්නේ. ඔව්. අපි තවත් අනුසිරස්තලයකට යන මව්බිම පුවත්පතේ සංචාරක බුබුල යුක්‍රේන කතාවත් එක්කම මේකත් ඇදිලා යන්නේ. සංචාරක බුබුල අසාර්ථක වුණොත් ඉදිරි අනතුරුදායකයි. ඇත්තට මෙහෙම කියන්නේ මේ වෛද්‍ය හරිත අලුත්ගමගේ මහත්මයා මාධ්‍ය ප්‍රකාශකතුමා ඇත්තටම අපි ඒ ගැන පොඩි විස්තරයක් බලමු. කොවිඩ් වසංගතය නිසා කඩාවැටුණු සංචාරක ව්‍යාපෘතිය නගා සිටීමේ අරමුණ ඇතිව ක්‍රියාවට නංවා ඇති සංචාරක බුබුල කියලා තමයි ඒකට හඳුන්වලා තියෙන්නේ. නියම ව්‍යාපෘතිය අසාර්ථක වූත් ඉදිරි කටයුතු සියල්ල අසාර්ථක වීම වැළැක්විය නොහැකි වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගමගේ මහත්මයා තමයි මෙහෙම පවසලා තියෙන්නේ. ඇත්තටම මේ විදිහට මව්බිම පුවත්පතේ ශීර්ෂ පාඨ ගොඩක් අපිට දැක ගන්න පුළුවන් COVID-19 සම්බන්ධව සහ ඒ වගේම සංචාරක බුබුල සම්බන්ධයෙන්. අපි තවත් අනුසිරස්තල කීපයකට යමු. පාරෙන් ඉවත් කර තිබූ අබලන් බස් 273කට යලි පණ දී ධාවනයට.
සුවිශේෂී අවස්ථාවට ජනාධිපතිතුමත් එක් වෙලා තියෙනවා. කිෂාන් පතිරජ ජයසූරිය මහත්මයා වාර්තාව ගෙන එන්නේ අබලන් වීම නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 273ක් අලුත් වැඩියා කර ප්‍රවාහන පද්ධතියට එක් කිරීම ඊයේ 31 වෙනිදා පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මෝදරදී පිටියේදී සිදු කරනවා. දිවයින පුරා ග්‍රාමීය මාර්ගවල මගී ප්‍රවාහන අවශ්‍යතා සඳහා මෙම බස් රථ යොදා ගන්නා බවයි ජනාධිපතිතුමා මාධ්‍ය අංශය වෙත නිවේදනයක් සිදු කරලා තියෙන්නේ. මේ ප්‍රවාහන නියාමන බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ අදහසක් අනුව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ උපදේශකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාවට නැංගලා තියෙනවා. මේකෙන් බිඳවැටී තිබූ ආර්ථිකය යලි ගොඩනැගීම සඳහා නව රජයේ බලයට පත්වීමෙන් පසු වාහන ආනයනය සීමා කරනු ලැබුවා. ඒ නිසා මගී ප්‍රවාහනය සඳහා අවශ්‍ය බස් රථ හිගයක් ඇති වෙලා තිබුණා. මේකට පිළියමක් විදිහට තමයි මේ ව්‍යාපෘතිය ආරම්භ කරලා තියෙන්නේ. ඇත්තට මේක හොඳයි. බස් රථ කියන්නේ ගොඩක් දුම්රි මගීන්ට යන්න ගොඩක් අඩුයි බස් රථ. සමහර පළාත්වල බස් රථ නැති තරම් ගොඩාක් දුර මිනිස්සු පයින් යනවා. ඒකට මේක ගොඩාක් හොඳ දෙයක්. මැති ප්‍රසන්න රණතුංගට සුබ උපන්දිනයක්. ඇමති ප්‍රසන්න රණතුංගගේ උපන්දිනය අදට යෙදී තිබෙනවා. සංචාරක ඇමති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා අද පළවෙනිදා 54 වෙනි උපන්දිනය සමරයි. මෙම නිමිත්තෙන් මිනුවන්ගොඩ ප්‍රදේශයේ තෝරාගත් පාසල් ළමයින්ට පාසල් උපකරණ බෙදා දීමට දිස්ත්‍රික්කයේ පෙර පාසල් දරුවන්ගේ උෂ්ණත්වයේ මරණ උපකරණ ලබා දීමට කටයුතු කරලා තියෙනවා. නව වසරේ හෝ වතුකම්කරුවන්ට 1000 නොදුන්නොත් දැඩි සටනක් ආරම්භනවා. 1000 ප්‍රශ්න තාම තියෙනවා. සමස්ත ලංකා වතුකම්කරු සංගමයේ ලේකම් ජේ.එම්. ප්‍රේමරත්න මහත්මයා තමයි මේ ගැන සඳහන් කරන්නේ. කිෂාන් පතිරජ ජයසූරිය මහත්මයා වාර්තාව ගෙන එනවා. වතුකම්කරුවන්ගේ වැටුප රුපියල් 1000ක් බවට පත් කිරීමේ පොරොන්දුවට 2021 වසරට 6 වසරක් සපිරෙන බවත් නව වසරේ හෝ මෙම පොරොන්දුව ඉටු කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු නොකළහොත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තම සංගමය කටයුතු කරන බවත් සමස්ත ලංකා වතුකම්කරු සංගමයේ ලේකම් ජේ.එම්. ප්‍රේමරත්න මහත්මයා මව්බිමට පවසලා තියෙනවා. 2017 සිට 2019 දක්වා නීති විරෝධීව ළමයින් 16042ක් ජාතික පාසල් වලට ඇතුළත් කරලා ලංකා ගුරු සංගමය සටහන් කරනවා. ජේ.ටී.ද සිල්වා මහත්මයා තමයි වාර්තාව ගෙන එන්නේ. ප්‍රධාන ජාතික පාසල් 263කට චක්‍රලේඛ උල්ලංඝනය කරමින් ළමුන් 16042ක් 2017 සිට 2019 දක්වා වසර 3හි ඇතුළත් කර ඇති බව විගණකාධිපති විසින් නිකුත් කර ඇති වාර්තාවකට කරුණ සහිතව දක්වා ලංකා ගුරු සංගමය සටහන් කරලා තියෙනවා. ඩුබායි පනින්න සිටියේදී ඇල්ලු අංගොඩ ලොක්කාගේ ගෝලයන් 5 දෙනාගේ ඇපඉල්ලීම ඉවතට. ජනවාරි 12 දක්වා යලි රිමාන්ඩ්. කටාන බටි වීරසිංහ මහත්මයා වාර්තාව ගෙන එන්නේ ඩුබායි රටට පැන යාමට සූදානම් සිටියේදී අත්අඩංගුවටගත් අංගොඩ ලොක්කාගේ ගෝලයන් 5 දෙනෙකුට ඇප ලබා දෙන ලෙස ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මීගම ප්‍රධාන මහේස්ත්‍රාත් ටී.එල්. මහවත්ත මහත්මියට සැකකරුවන් ජනවාරි මාස 12 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පෙරේදා 30 වෙනිදා නියෝගයක් නිකුත් කරලා තියෙනවා. අපි යමුමු දිවයින පුවත්පතට. දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය කෝටි 6ක අයිස් සහ හෙරොයින් ගෙන ටෝලරය අල්ලයි. කෝටි 6ක අයිස් සහ හෙරොයින්. ඇත්තටම කෝටි 6ක හතරක් කොටු ඇති 4 දෙනෙක්ව අත්අඩංගුවට අරන් තියෙන සුරාබදු මාරවලින් අල්ලා අතුරුදහන් වූ මද්ද්‍රව්‍ය ගැන දැයි සැකයකුත් තියෙනවා කියලා මේකේ වාර්තාවක් තියෙනවා. ඒ වගේම ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් කොරෝනා 5ක් පැන යති. ඒක මව්බිම පුවත්පතේත් අපිට වාර්තාවක් ගෙනාවා ඒ සම්බන්ධයෙන්. එක් අයෙකු හලාවතින් අල්ලා එක් අයෙකු අත්අඩංගුවට අරගෙන තියෙන හලාවතින් පොළොන්නරුව කරුණාරත්න ගමගේ අරලගන්ල රොෂාන් කුමාර තෙන්නකෝන් මහවැව අරවින්ද විජේසේකර තමයි මේ වාර්තාව අපිට දිවයින පුවත්පතට ගෙන එන්නේ. පොළොන්නරුව පුලදිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබෙමින් සිටි පුද්ගලයන් 5 දෙනෙකු ඊයේ 31 වනදා අලුයම ඉන් පලා ගිය අතර එක් පුද්ගලයෙකු හලාවත දෙමටපිටිය ප්‍රදේශයේ සැඟව සිටියේදී පොලිසිය විසින්
ඊයේ දහවල් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඇත්තටම මේ විදිහට කොරෝනා මධ්‍යස්ථාන වලින් පැනලා යන්න අවශ්‍යතාවයක් නැහැ ඇත්තටම. ඇත්තටම අවශ්‍යතාවයක් නැහැ. මොකද කොරෝනා කියන්නේ අපි හොරකමක් කරලවත් වංචාවක් කරලවත් එහෙම දෙයක් නෙමෙයි. ඒක ඇත්තටම ලෙඩක්. ඒක අරගෙන බේත් අරගෙන අපි සනීප වුණාම ඒක සමාජයෙන් කොන් වෙන්න තරම් මං හිතන්නේ ඒක අපේ සමාජයේ මිනිස්සුත් එක තේරුම් ගන්න ඕනේ. මොකද සමහරු අපිට දැන් අපි හිතමු මේගොල්ලන් නිරෝධායනයට ලක් වෙන නිවසක් කිව්වම සමහරු හිතනවා වටේ පිටේ මිනිස්සු මොනවද? වටේ පිටේ මිනිස්සුත් එහෙම හිතන්න පුළුවන්. ඒ වුණාට ඉතින් අපි දැනගන්න ඕනේ මේක අපේ වගකීමක්. මේක අපේ මිනිස්සුන්ගේ වගකීමක්. එතකොට අපේ දරුවෝ ඉන්නේ, අපේ මිනිස්සු ඉන්නේ, අපේ අම්මලා තාත්තලා. එතකොට අපි දැනගන්න ඕනේ මේ සම්බන්ධව මීට වඩා වගකීම් මේක කටයුතු කරන්න. ඇත්තටම අපි තවත් අනුසිරස්තලයකට යනවා. දිවයින පුවත්පතේ නව වසරේ රාජ්‍ය ආයතනවල රාජකාරී ආරම්භීමේ නිල උත්සවය අද ජනපති ප්‍රධානත්වයෙන් උදා වූ නව වසරේ 2021 සඳහා රාජ්‍ය සේවයේ රාජකාරී ආරම්භ කිරීමේ නිල උත්සවයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බව තමයි අපිට අනුසිරස්තලකින් දිවයින පුවත්පතේ දැක ගන්න ලැබෙන්නේ. කොරෝනා රෝගීන් පැන ගිය බස්රියේ සිටියා නම් නිරෝධායනය වෙන්න මේ විදිහට තමයි කියන්නේ. බලන්න දැන් කොරෝනා රෝගීන් ගල්ඇල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැනලා බස් එකේ ගියොත් එහෙම එතකොට බස් එකේ ගිය මගීන් ප්‍රමාණයත් ඒ කට්ටියට නිරෝධායනය වෙන්නේ නැහැ. එතකොට ඒ කට්ටියත් අමාරුවේ වැටෙනවා. දැන් අර පැනලා ගිය කොරෝනා රෝගීන්ගේ කට්ටිය මේ කට්ටිය නිරෝධායනය වෙන ඇත්තටම මං හිතන්නේ මේ නොකළ යුතු දෙයක්. අපි ඇත්තටම කරන්න අවශ්‍ය නැහැ මේ වගේ කියන්නේ අපි කොරෝනා කියන COVID-19 අපිට අපේ ශරීරය ඇතුළු වුණොත් අපි බේත් අරගෙන සුව වෙලා අපි දවස් 14ක් හරි නිරෝධායන වෙන්නේ. ඒ අපි රජයෙන් දීලා තියෙන රෙගුලාසි වලට යටත්ව කටයුතු කරා නම් මේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කිසිම කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්නේ. ඇත්තටම පොළොන්නරුව ගල්ඇල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබීමේ සිටිදී පලා ගිය රැඳවියන් 5 දෙනා ඊයේ 31 දා උදෑසන පොළොන්නරුවෙන් ගමන් ආරම්භ කළ NB 9268 පොඩක් මතක තියාගන්න NB 9268 බ්‍රස්වතෙන් ඔබ ගමන් කරා නම් කරුණාකර එය ළඟම PHI මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන්ට හෝ බලධාරීකු දන්වන ලෙස මේක අපිට දිවයින පුවත්පතේ දැක ගන්න පුළුවන්. ඇත්තටම දැන් බස් එකේ ගිය මිනිසුන්ටත් ඔන්න නිරෝධායනය වෙන්න වෙලා තියෙන්නේ. මෙරට සංහිඳියාවට ඇමරිකාවෙන් දුන් බිලියන 1.6ට වෙච්ච දෙයක් නෑ. 1.6ට වෙච්ච දෙයක් නෑ. ඉතින් ඒ කියන්නේ 1.6 බිලියන 1.6 හොයාගන්න වෙනවා මොකද උනේ කියලා. ඒ වගේම අපිට තව අනුසිරස්තලයකට යන්න පුළුවන්. නව ආර්ථික හා සංවර්ධන විප්ලවයක් රට තුළ ඇති වෙනවා. ස්ථිරයි. අගමැතිතුමා තමයි මේ විදිහට අපිට කියන්නේ. දේශීයත්වයට මුල් තැන ලැබෙන රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්තිමය දැක්මක් තුළ නව ආර්ථිකය හා සංවර්ධන විප්ලවයක් උදා වූ නව වසරේ රට තුළ ඇතිවන ස්ථිරයයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නව වසර වෙනුවෙන් සුභාශිංසන පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම සුභාශිංසන පණිවිඩය ඇත්තටම අපි මව්බිය පුවත්පතේ දැක්කා අගමැතිතුමාගේ සුභාශිංසන පණිවිඩයක්. ඒ වගේම විපක්ෂ නායකතුමාගෙත් තියෙනවා. මේ විදිහට තමයි අපිට ඇත්තටම මේ තව අපිට මේ ජනවාරි පළවෙනිද තව සුභාරංචියක් තියෙනවා කියන්න. පිරිහුණු රුපියල ශක්තිමත් වෙයි. ඔන්න පිරිහුණු රුපියල ශක්තිමත් වෙලා තියෙනවා ඩොලරයත් සමග සුභාරංචියක්. ඇත්තටම මේ නව වසරේ අපිට මේ වගේ ආරංචියක් ලැබෙන්න මොකද ගොඩක් තියෙන කොවිඩ් හැදුනා වී මිලට ගත්තා හොරෙන් කෝටි 8කට ගොඩක් ඒ වගේ දේවල් අතර පිරිහුණු රුපියල මොකද මං හෙව්වෙත් මේ වගේ වෙනසක් තියෙන දෙයක් අද තියෙයිද කියලා. ඇත්තටම තියෙනවා පිරිහුණු රුපියල ශක්තිමත් වෙයි කියලා. ඇත්තටම හොඳයි මේ වගේ දෙයක් තියෙන එක. 2021 වසර අපිට සුබ වසරක් වෙයි. මහජන බැංකුවේ ජාත්‍යන්තර ආනයන සහ අපනයන ණය සම්බන්ධ බැංකු සේවාවන් කිසිදු බාධාවකින් තොරව තවත් ඉහළට. මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහත්මයා මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සාමාන්‍ය අධිකාරී රංජිත් කොඩිතුවක්කු මහත්මයා තමයි මේ ගැන කවසලා තියෙන්නේ. ජාත්‍යන්තර වෙළඳ සේවා සම්බන්ධ බැංකු කටයුතු සිදු කිරීමේදී රාජ්‍ය බැංකු දුෂ්කරතාවයන් මුහුණ දී ඇති බවට මතයක් සමාජගත කිරීමට දරන උත්සාහය හුදු දේශපාලන අරමුණු මුල් කරගෙන යන මතයක් විනා මේ දක්වා බැංකුව විසින් කිසිදු නිකුත් කරන ලද එකදු ණය කර ලිපියක් කිසිදු ජාත්‍යන්තර බැංකුවකින් ප්‍රතික්ෂේප නොමැති බව මහජන බැංකුව පවසලා තියෙනවා. මහජන බැංකුව ශාඛා ජාලය 741 සහ
ගණිත ප්‍රවාහ සංඛ්‍යාවට මිලියන 14ක් අනුව දිවයිනේ විශාලතම බැංකුව වන අතර එය පුද්ගලික හා රාජ්‍ය හිමිකාරීත්වය සහිත සමාගම් වලට ණයවර ලිපි හා අපකර නිකුත් කරමින් රටේ ආනයන අපනයන කටයුතු සඳහා විශාල දායකත්වයක් ලබා දෙන බැංකුවක්. ජනාධිපතිගේ සහ අගමැතිගේ උපදෙස් පරිදි නිවාස ඒකක 3000ක් ඉදිකිරීමේ මූලික කටයුතු ආරම්භයි. මධ්‍යම ආදායම්ලාභී පවුල් සහ නව විවාහකයන් වෙනුවෙන් රට පුරා ඉදිකිරීමට නියමිත නිවාස ඒකක 5000 නිවාස ඒකක 3000ක් ඉදිකිරීමට අදාළ ගිවිසුම දේශීය කොන්ත්‍රාත්කරුවන්ට ලබා දීම 28 වෙනිදා බත්තරමුල සෙස්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාකාරයේදී සිදු කෙරිණ. ඒක ඇත්තටම හොඳ ආරංචියක්. ඒක නිවාස 3000ක ඉදිකිරීමේ මූලික කටයුතු අරඹලා කියන්නේ ඇත්තටම හොඳ ආරංචියක් අපේ 2021 වසරේ අහන්න ලැබුණු. හිඟ විදුලි පිල්පත් ගෙවීමට සිනමා ශාලා සඳහා සහන කාලයක්. විදුලි බරදපාරීන්ට අමාත්‍ය දලත් අලහප්පෙරුම මහත්මයාගෙන් උපදෙස් ලැබිලා තියෙනවා. COVID-19 තත්ත්වයේ හේතුවෙන් ගෙවීමට නොහැකි වූ හිඟ විදුලි බිල්පත් පියවීම වෙනුවෙන් සිනමා ශාලා හිමියන්ට සහන කාලයක් ලබා දීමට විදුලි බල අමාත්‍ය දලස් අලහප්පෙරුම මහතා තීරණය කළා තියෙනවා. ඒ අනුව 2020 මාර්තු මාස සිට දෙසැම්බර් මාස දක්වා ගෙවීම නොකරන ලද විදුලි බිල්පත් 2021 වසර දෙසැම්බර් දක්වා වූ කාල සීමාව තුළ සමාන වාරික වශයෙන් ගෙවීමේ අවස්ථාව අදාළ සිනමා හල් හිමියන්ට ලබා දීලා තියෙනවා. මෙම කාල සීමාව තුළ හිඟ විදුලි බිල්පත් විදුලිය විසන්ධි කිරීමෙන් වළකින ලෙසත් අමාත්‍යතුමා ලංකා විදුලි බල මණ්ඩලයට සහ ලංකා විදුලි බල පුද්ගලික සමාගමට උපදෙස් ලබා දීලා තියෙනවා. ඒක ලොකු උදව්වක් ඒ සිනමා ශාලා හිමියන් කට්ටියට. මොකද මේ පාර කොවිඩ් එක කරගන්න බැරුණානේ ඒගොල්ලන්ගේ වැඩ. නව වසරේ සෞභාග්‍යමත් කර ගැනීමට ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. වරකාගොඩ ශ්‍රී ඥානරත්න අස්කිරි මහනාහිමියන් තමයි මේ ගැන පවසලා තියෙන්නේ. සමන්ති වීරසේකර මහත්මිය වාර්තාව ගෙන එනවා. උදා වූ නව වසර සෞභාග්‍යමත් එකක් කරවේවායි කෙරෙන අනුශාසනය අර්ථවත් කර ගැනීමට නම් ජනතාව බුද්ධිමත්ව හා වගකීම් සහගතව ක්‍රියා කළ යුතු බව සියම් මහ නිකායේ අස්කිරි මහ විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න මානහිමියෝ පවසලා තියෙනවා. එවැගේම සමගිව කටයුතු කිරීමේ නව වසර සාර්ථක කරගමු. වෙඬරුවේ ශ්‍රී උපාලි අස්කිරි අනුනාහිමියෝ දේශනා කළා තියෙනවා. සිරිල් විමල සුරේන්ද්‍ර මහත්මයා තමයි වාර්තාව ගෙනෙන්නේ. නානාවිධ ප්‍රශ්න මතභේද හා අසමය ඇති නොකරන ඒකාමෙන් සමගිය 2021 වර්ෂය සාර්ථක වසරක් බවට රට පත් කර ගැනීමට කටයුතු කළ යුතු බව සියම් මහ නිකායේ අස්කිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි ස්වාමීන් මහත්මයා පවසලා තියෙනවා. ඒ වගේම අපේ තව අන්තිරස්තලයකට යොමු වුණොත් COVID-19 වසංගතයේ පරිවර්ෂණ වලින් තහවුරු වූ එන්නත ලබා ගැනීමට කටයුතු ක්‍රියා කරනවා. රාජ්‍ය ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහත්මයා පවසලා තියෙන්නේ රාජ්‍ය ආයතන ක්‍රියාක්ෂම කිරීමට පෞද්ගලික අංශ සහභාගී කර ගන්නවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරු ප්‍රියදර්ශන යාපා මහතා තමයි මේ ගැන සටහන් කරලා තියෙන්නේ. ඒ වගේම අපි රාජ්‍ය ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහත්මයා පවසලා තියෙනවා COVID-19 වසංගතය සඳහා විද්‍යාත්මක පදනමකින් පර්යේෂණ තහවුරු වූ එන්නතක් ලබා ගැනීමට තමයි අපරට ප්‍රමුඛතාවයෙන් දැනට කටයුතු කරන බව පවසලා තියෙන්නේ. මේ මහත්මයා මේක වෝටර්ස් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලේදී 30 වෙනිදා පැවති මාධ්‍ය හමුවේදී තමයි මේ ගැන වැඩිදුරටත් සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම පාසල් වල අන්තර්ජාල පහසුකම් ප්‍රවර්ධනයට හුවාවි සමාගමින් උපාංග ප්‍රදානය කරයි. චමින්ද සිල්වා මහත්මයා වාර්තාව ගෙන එන්නේ මෙරට පාසල් වෙත අන්තර්ජාල පහසුකම් ඇසුරෙන් දුරස්ථ අධ්‍යාපන පහසුකම් ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය උපකරණ හා උපාංග නොමිලේ ප්‍රදානය කිරීමට අධ්‍යාපන අමාත්‍ය සමග එක් වී හුවාවි සමාගම එකතත්වයේ පළ කරන බව මේ සම්බන්ධයෙන් පසුගියදා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ හමුවේදී මේ ගැන සටහන් කරලා තියෙනවා. ඒත් එක්කම රාජ්‍ය ඇමති නිමල් ලංසා මහත්මයා පවසලා තිනවා දකුණු අධිවේගයට බියගමින් අන්තර් හුවමාරුව ලබා දෙනවා.
මේකම ඇමති වාසුදේව නව අවුරුදු සුබපැතුම් පණිවිඩයෙන් කියනවා පානීය ජලයේ අර පිරිමැස්මෙන් හා නාස්තිය අවම කරන නව වසරක් කියලා. ඒක අලුත් concept එකකින් කියලා තියෙන්නේ පානීය ජලයේ අර පිරිමැස්ම හා නාස්තිය අවම කරන නව වසරක් වේවායි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් ජල සම්පාදන ඇමති වාසුදේව නානායක්කාර මහතා නව අවුරුදු සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසලා තියෙනවා. ඒ වගේම විමල් වීරවංශ මහත්මයාගේ අලුත් අවුරුදු පණිවිඩයේ සටහන් වෙන්නේ මේඩ් ඉන් ශ්‍රී ලංකා සංස්කෘතික සාඩම්බර හිමිකරුවෝ වෙමු. මේ ගැන අධිරන් කර ගනිමු යයි කර්මාන්ත ඇමති ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහත්මයා 2021 නව වසර සුබපැතුම් පණිවිඩයක් එකතු කරමින් පවසලා තියෙනවා. දිවයින පුවත්පතේ ඇතුළු පිටුවට අපි යොමු වුණොත් මහ බැංකු වංචාව වගේ 10 ගුණයක මංකොල්ලයක් ආණ්ඩුව සීනි පොල් තෙලුයි ගනුදෙනුවෙන් ගහලා. ඒකලා මහ බැංකු වංචාවට වගේ 10 ගුණයක් සීනි සහ පොල් තෙල් වලින් ගහලා කියලා තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පික රණවක මහත්මයා කියලා තියෙන්නේ. මහ බැංකු බැඳුම් කර වංචාව මෙන් 10 ගුණයක වංචාවක් සීනි සහ පොල් තෙල් ගනුදෙනුව හරහා වත්මන් රජය මේ වෙන විට සිදු කර ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පික රණවක මහත්මයා මේ විදිහට ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම එතුමා මේ විදිහට කියන යුක්‍රේන සංචාරක යුරෝපයෙන් නව කොවිඩ් ප්‍රබෝධය ගෙනාවොත් කවුද එහි වගකීම ගන්නෙ? මොකද යුක්‍රේනයෙන් නව සංගතය આવොත් කවුද ඒක ලංකාවේ ශ්‍රී ලංකාවෙන් බාරගන්නේ කියන එක තමයි විපක්ෂයෙන් මේ අහන්නේ පාට්ලි චම්පික රණවක මහත්මයා. මොකද ඒකේ වගකීම කවුරු හරි ගන්න එක්ක රජය ගන්න. අපි දන්නේ නැහැ එන සංචාරකයන්ට මේ නව ප්‍රභේදය ඇඟ ඇතුලේ තියනවද කියලා. මොකද සමහර දැනටත් කොවිඩ් දැනට තියෙන අපේ රටේ තියෙන COVID-19 වෛරසයේ සමහර සිම්ප්ටම්ස් පෙන්වන්නේ නැහැ. ඇඟ ඇතුලේ තියෙන රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ සමහරුන්ට. සමහරුන් කිසිම දෙයක් නැහැ දවස් 14 යනකොට. හැබැයි ඇඟ ඇතුලේ COVID-19 වෛරසය ඇඟ ඇතුලේ තියෙනවා. එතකොට මේක අපි දන්නේ යුක්‍රේන සංචාරකයන්ට එහෙම තියෙන්නත් තිබ්බොත් ඒක ඇත්තටම ලොකු ප්‍රශ්නයක් වෙනවා අපිට ඉස්සරහට. ඒක තමයි විපක්ෂයෙන් මේ විදිහට අපෙන් ප්‍රශ්න කරලා තියෙන එක දිවෙන පුවත්පතේ ඇත්තටම උපුටා දක්වන්නේ. මැතිවරණය සඳහා සමගි ජනබලවේගයෙන් 125ක තරුණ නියෝජනයක් ලබා දෙනවා. සමගි ජනබලවේගයෙන් 125ක තරුණ නියෝජනයක් දෙනවා කියලා තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකිර් මාකිර් මහත්මයා තමයි මේ විදිහට ප්‍රකාශ කරලා තියෙන්නේ. සමගි ජනබලවේගයේ ඉදිරියේ ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකිර් මාකිර් මහතා ප්‍රකාශ කළ බවක් විපක්ෂ නායක කාර්යාලයේදී පෙරේදා පැවති මාධ්‍ය හමුවේදී මේ විදිහට ප්‍රකාශ කළ බවක් තමයි අපිට දිවෙන පුවත්පතේ උපුටා ගන්න හැකි වෙන්නේ. වීමෝල් හිමියෙකුගෙන් අල්ලස්ගත් කිලිනොච්චි කළමනාකරු CID අත්අඩංගුවට. අතර මේක අපිට ප්‍රධාන සිරස්තලයකනුත් දකින්න ලැබුණා. ඒ වගේම කියන්න ඕන මේක හේමන්ත රන්දුණු තමයි අපිට වාර්තා කරන්නේ. කොරෝනා දෙකක් හමු වෙලා මාතලේ මහරෝහලේ 12 වාට්ටුව වසයි. ඇත්තටම 12 වාට්ටුව වහලා තියෙනවා මාතලේ රෝහලේ COVID-19 දෙන්නෙක් හමු වෙලා කියලා තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. කොරෝනා රෝගීන් දෙදෙනෙකු හමු වූ නිසා මාතලේ දිස්ත්‍රික් මහරෝහලේ 12 වැනි වාට්ටුව తాවකාලිකව ඊයේ 31 දා වසා දැමීමට බලධාරීන් පියවරගත් බව අපිට දැනගන්න ලැබෙනවා. ඇත්තටම මේ පිටකොටුවේ පින්තූරයක් දාලා තියෙනවා. ඇත්තටම ජනාකීර්ණ කියන්නේ ජනාකීර්ණ බව අඩු දෙයක් තමයි පෙන්වන්නේ. වෙනදා නව වසර සඳහා ඇඳුම් පැළඳුම් සහ අත්‍යවශ්‍ය දෑ මිලදී ගැනීමට කොළඹ නගරයට පිවිසෙන දසදහස් ගණන් ජනතාව මම්මාව සහ පදික වේදිකා පිරී ඉතිරි යන බවක් තමයි දැන් අපිට උනත් පිටකොටුවට ගියපම දකින්න දවසක පළවෙනි හරස් සීදිය දෙවෙනි හරස් සීදිය ඒ හරස් විදි වලට ගියාම ගොඩක් සෙනග ඇත්තටම ගොඩාක් ලොකු ජනකායක් ඉන්නවා මිලදී ගන්න ඇවිල්ලා බඩු දැන් මේ අලුත් අවුරුදු සමයත් එක්ක ඇත්තටම ඒ දේවල් ඇත්තටම මිනිස්සු ඇත්තටම ගිලිහිලා තියෙනවා කියලා තමයි මේ අපිට දිවෙන පුවත්පතේ ඇත්තටම කියලා තියෙන්නේ. ඊතරම් තදබදයක් ඊයේ 31 දා දක්නට නොලැබිනි. ඒ කියන්නේ ඇත්තටම මිනිස්සු එන්නේ නැහැ බඩු මිලදී ගන්න. එනවා අඩු අත්‍යවශ්‍ය කාරණේට අර ගොඩක් මිනිස්සු ඉන්නවා. ඇත්තටම ගොඩක් ජනතාව ඉන්නවා වගකීමෙන් කටයුතු කරන පුද්ගලයන්. හැමෝමත් නෙමෙයි. හැබැයි ඒ අතර ඉන්නවා වගකීමක් නැතුව දැන් ඔය අපිට දකින්න ලැබුණ රෝහලෙන් පැන යනවා. දැන් ඒ වගේ දේවල් ඒතර වගකීමක් නැහැනේ ඇත්තටම. වසර නොලැබිනි වෙන වසරවල දසතින් පැමිණෙන ජනතාවගෙන් පිරී යන පිටකොටුව
දෙවන හරස් වීදියේ ඊයේ මෙසේ දක්නට ලැබිනි. මෙසේ දක්න ලැබෙන කියන්නේ ඇත්තටම මෙතන මං හිතන්නේ 50 දෙනෙක්වත් ඉන්නවා කියලා. ඇත්තටම අපි ගියොත් මෙතන 500ක් 1000ක් දකින්න ලැබෙන සාමාන්‍යයෙන් දකින්න ලැබෙන දෙයක් තමයි ඒක. ඒ වගේම අපි දිවයින පුවත්පතේ තවත් අනුසිරස්තලයකට ගියොත් පවතින තත්ත්වය යටතේ සිනමා ශාලා විවෘත කිරීම සාර්ථක නැහැ. මේ විදිහට කියන්නේ අද සිනමාව කියන්නේ ජනතාවට අත්‍යවශ්‍ය අංගයක් නොවේ. මේ විදිහට කියන්නේ ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී ප්‍රනාන්දු මහත්මයා. ඇත්තටම චිත්‍රපට අත්‍යවශ්‍ය දෙයක් නොවන බව තමයි එතුමා ප්‍රකාශ කරලා තියෙන්නේ. අපිට දකින්න පුළුවන් සිංහල සිනමාවේ බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා තිබූ චිත්‍රපට විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කළ ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක සහ තිර රචක සුනිල් ටී ප්‍රනාන්දු අභියෝග හමුවේ ගලා යන වර්තමාන සිනමාව පිළිබඳව දිවයින සිනමන කලාව වෙතට පැවසූ අදහස් මතු හැර දක්වමු. පවතින වසංගත තත්ත්වයේ යටතේ වූවත් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව අද සිට මෙරට සිනමාව යලි විවෘත කිරීමට රජය අවසර ලබා දී තිබෙන. ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා මේ විදිහට දැන් සිනමා ශාලා විවෘත කිරීමට අවසර දුන්නට මීටරේ දුර ඒ සනීපාරක්ෂක කටයුතු සහ ඒ දේවල් පාවිච්චි කරන තත්ත්වයකට සිනමා ශාලා හිමිකරුවන් මේ දේවල් හරියට පිළිපදීද කියලා ගැටලුවක් තියෙනවා ඇත්තටම. සාමාන්‍ය ජනතාවත් එතුමා කිව්වා වගේ බොහෝ දුරට සාමාන්‍ය ජනතාවත් මේ සම්බන්ධව කියන්නේ ෆිල්ම් එකක් බලන්න යන එක ඇත්තටම අත්‍යවශ්‍ය කටයුත්තක් නෙවෙයි මිනිස්සුන්ට. එතකොට ලොකුවට අපිට කියන්න බෑ. ඒක ඇත්තටම දුෂ්කරතා හමුවේ තමයි සිනමා මේ ශාලාවලට මුණ පාන සිද්ධ වෙන්නේ. තව අනුස්තිරස්තලයකට යන අපි ඇතුල් පිටුවල දිවයින පුවත්පතේ 2020 අලි මිනිස් ගැටුම් වලින් මිනිස් මරණ 112ක් අලි මරණ 317යි. කියන්නේ මිනිස් මරණ වලට අලි මරණ වැඩි. අලි මිනිස් ගැටුම් වල ඇත්තට දැන් අපි දැකලා තියෙන ගොඩාක් මිනිස්සු පාරට බහිනවා. අපිට අලි වැටක් ගහලා දෙන්න ගහපු එක ප්‍රමිතියට නෑ. ගහපු එක බාගෙට ගහලා එක්කෝ කණු ටික ගහලා කම්මි ටික ගහලා නෑ. ඇත්තට මිනිස්සු ඇවිල්ලා පාර අවහිර කරනවා යන එන මිනිස්සුන්ට ඇත්තටම අලි මිනිස් ගැටුම් ජීවත් වෙන්න ඕනේ මේ ඒ අත්දැකීම ගන්න මේ පැත්තකම ජීවත් වෙන්න ගන්න පුළුවන් අපිට අලියන්ගේ පැත්තෙන් අලින්ට ඉන්න තියෙන වන කපලා දාන වනංගස් ටික ඒතර අලි කොහෙද ඉන්නේ එතකොට මිනිස්සු කොහෙද ඉන්නේ මිනිස්සුත් මේකට දෙපැත්තක් තියෙනවා මොකද අපි මිනිස්සු ගැන හිතුවට බෑ අපි අලි ගැනත් හිතනවා ඔව් පසුගිය වසරේ වනාලි පහර දීමේ පුද්ගල මරණ 112ක් සිදුව තිබෙන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියලා තියෙනවා. සිදුව අලි මිනිස් ගැටුම් වලින් වල් අලින් 317කට ජීවිත හිමි වී ඇත. අපේ ඉන්න මේ වනාලි කියන්නේ අලි ගහණයත් ඉතින් මේ විදිහට අඩු වේද කියලා ප්‍රශ්නයක් දෙන මොකද වසරකට 317ක් කියන්නේ අපි වසර 10කට ගත්තොත් කොච්චර ප්‍රමාණයක්ද කියන්නේ. අපි දැන් කැලෑ එලි කරන්න අලි ටික ගමට වදිනවා ගොවීන්ගේ හේන් පාලු කරනවා. ඒ වගේ ප්‍රශ්න එක ඉතින් ගොඩක් මුණ දෙන්නේ අපි දුෂ්කර පළාත්වල ඉන්න ජනතාව. ලක්ෂ 20ක් වටිනා ගංජා හේනක් කරපිංචාලන්ද රක්ෂිතයෙන් අල්ලයි. රක්ෂිතය ඇතුලේ තමයි ඇත්තට මේ ගංජා හේන මොකද අපි මිනිස්සු දැන් ගංජා කියන්නේ බෙහෙතක් වුණාට අපි මිනිස්සු පාවිච්චි කරන්නේ බෙහෙතකට නෙමෙයි කියන එකත් එක්ක තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. හබ්බේගම පොලිසිය ඉක්ුද්දා 29 හබ්බෙග මුව කරපිංචාලන්ද රජයේ වනරක්ෂිතය සිදු කළ වැටලීමකදී අක්කර භාගික පමණ සාර්ථක වගා කර තිබූ ගංජා හේන සොයාගෙන තියෙන බව අපිට දිවයින පුවත්පතේ දැක ගන්නට පුළුවන්. රත්නපුර කායික රෝග වාට්ටුවේ ප්‍රතිකාර ලබද්දී මියගිය අයටත් කොරෝනා. රත්නපුර ශික්ෂණ රෝහලට හදවත් හා වකුගඩු රෝග තත්ත්වයේ මත ඇතුළත් කර සිටි පුද්ගලයෙකුගේ මරණයෙන් පසු සිදු කළ PCR පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදයක බවට අපිට දැකලා ගන්න ලැබෙනවා. ඇත්තටම නිමලව අලිවැට ඉදිකිරීම නවති අගමැති චමල්ගේ නියෝගයක් වැට ඉදිකර ජීවිත රැක දෙන්න කියලා ප්‍රදේශවාසීන් ඉල්ලා තියෙන මේ අලි ප්‍රශ්නෙත් එක්ක තමයි අපිට මේ ඒකත් ඇත්තටම දැක ගන්න ලැබෙන්නේ. මඩකලපුවට බලපෑ සුලිකුණාටුවේ නිවාස 65කට අර්ධ හානි. ඇත්තටම මේ මඩකලපුවට ඇවිල්ලා තියෙන සුලිකුණාටුවක් සම්බන්ධයෙන් අපිට දිවයින පුවත්පතේ දැක ගන්න ලැබෙනවා. දිවයින පුවත්පතේ අනුසිරස්තලයකට අපි යන් යානා 7කින් 143ක් කටුනායකට ඇති යානා 10කින් 418ක් කටුනායකින් යති. ඇත්තටම මේ රටින් ගිය කට්ටිය සහ ආපු කට්ටිය පිළිබඳව අපිට දැක ගන්නට ලැබෙන දිවයින පුවත්පතේ අනුසිරස්තලයක් වශයෙන්. ඔව් අපි දැන් යමු දිවයින පුවත්පතේ විදේශ පුවත්පතට. යෙමනයේ ඒජු ගුවන් තොටුපළට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් අගමැති දිවි ගලවා ගනී.
25ක් මරුත 50කට තුවාල. යෙමනී නවාගමැති අබ්දුල් සයිද් සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයේ රැගත් ගුවන් යානාව සෞදි අරාබියේ සිට ඒදෙන් ගුවන් තොටුපළට පැමිණීමේදී පසු එල්ල වූ මෝටර් සහ මිසයිල් ප්‍රහාර වලින් 25ක් මිය ගොස් 50කට තුවාල ලබා ඇත. අගමැති සයිද් දිනවාගෙන ඇත්තේ 99යි. මෙහිදී එක් නියෝජ්‍ය ඇමතිවරයෙක් සහ රතුකුරුස නිලධාරියෙක්ට ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. තවත් ඇමතිවරුන් දෙදෙනෙකුට තුවාල. මෙය හූති ගරිල්ලන් ප්‍රහාරයක්දැයි සැකකෙරේ. මිසයිල් හා මෝටර් ප්‍රහාර 3ක් ඒදෙන් ගුවන් තොටුපළට පර්යන්තයේ ගොඩනැගිල්ලට එල්ල වෙලා තියෙනවා. බැරක් ඔබාමා පාලනයේ අල් කයිදා ත්‍රස්තයන්ට ඩොලර් 2 ලක්ෂයක් ලබා දී ඇතැයි හෙළිවේ. හිටපු ජනාධිපති බැරක් ඔබාමා පාලනය යටතේ ඇමරිකානු රජය අල් කයිදා ත්‍රස්තවාදීන්ට සම්බන්ධ වී ඉස්ලාමික් රිලීෆ් ආයතනයට ඩොලර් 2 ලක්ෂයක මුදලක් ලබා දීමේ සිද්ධියක් හෙළිවෙලා තියෙනවා. ඇමරිකානු රජය මේ ගැන දැන සිටි බව සෙනෙට් කමිටු පරීක්ෂණයෙන් හෙළිවෙලා තියෙනවා. ඉස්ලාමික් රිලීෆ් ඒජන්සි ආයතනය ඇමරිකානු රජයේ තහනම් කළ සංවිධානයක්. මෙම තහනම් සංවිධානයට ඇමරිකානු අරුමුදල් සැපීමට USAID සහ World Vision සංවිධානද දායක වෙලා තියෙනවා. 2019 මාර්තු මත සෙනෙට් කමිටුව සිදු කළ පරීක්ෂණයේදී මෙම රහසිගත තොරතුරු හෙළි වී තිබේ. මෙම සිද්ධිය ගැන කොංග්‍රස් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට යෝජනා වෙලා තියෙනවා. ඒ වගේම ඉදිරි වසර 3 තුළ මාධ්‍ය පරිමාණ කිරි නිෂ්පාදන මධ්‍යම පරිමාණ කිරි නිෂ්පාදන ව්‍යවසායකින් 100ක් බිහි කරනවා. කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහත්මයා ප්‍රකාශ කරනවා. අනුර බෝගහවති මහත්මයා වාර්තාවක් ගෙන එනවා. කොළඹ සේවය කළ හපුතලියට ගිය දෙදෙනෙකුට කොරෝනා. අපි ලංකාදීප පුවත්පත වෙත යමු. ලංකාදීප පුවත්පතේ ඇත්තටම ප්‍රධාන සිරස්තලයේ තියෙන්නේ කොරෝනා රැඳවීම ගැන. ඇත්තටම මේ අපි අර කලින් කිව්ව ගල්ලෑල්ලේ ඒ ප්‍රශ්නෙම තමයි ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ තියෙන කොරෝනා රැඳවීම 5ක් ගල්ලෑල්ලෙන් පැන යති කෙනෙක් අත්අඩංගුවට බසෙම නිරෝධායනයට. ඒ විදිහට තමයි ඉතින් ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය අපිට දැක ගන්න ලැබෙන්නේ. කොරෝනා වැළඳුණු රැඳවීම 5 වෙනික පොළොන්නරුව ගල්ලෑල්ල කොවිඩ් ප්‍රධාන ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් අලුයම පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහත්මයා තමයි මේ විදිහට ප්‍රකාශ කරලා තියෙන්නේ. කොට උඩ තිබූ ලංගම බස් රථ 273ක් රිපෙයාර් කර ජනපති ප්‍රධානත්වයෙන් පාරට. අපිට කලින් පුවත්පතෙත් දැක ගන්නට ලැබුණ. ඇත්තටම අපි ඊළඟට කාටුන් ටික චුට්ටක් බලලා ඉමු. ඇත්තටම MD වීරරත්නගේ මර්සිපාල කාටුනෙන් අපිට දැක ගන්න ලැබෙන්නේ මංගල කියනවා 3න් 2 බලයගත් ආණ්ඩුව සියල්ල මේ රට විනාශ කරලලු. හපොයි ඔව් ඉතින් ආණ්ඩුව හැදුවා. එහෙම කියලා තමයි MD වීරරත්නගේ මර්සිපාල කාටුනෙන් ඇත්තටම කියන්නේ. ඇත්තටම දිවයින පුවත්පතේ Facebook කාටුනෙන් අපිට දැක ගන්න ලැබෙන්නේ කොහොමද බම් මේ මෙදා පාර අවුරුදු පැතුම. ඔන්න අවුරුදු පැතුම මේ විදිහට යනවා. කළු කඩය සුදු වී බඩු මිල ගණන් අඩු වී ගැසට් බිය දුරු වී දිනේවා නව වසර සරු වී. ඒ විදිහට තමයි දිවයින පුවත්පතේ අපිට නව ආසිරි ගෙන එන්නේ. ඒ වගේම අපිට ලංකාදීප පුවත්පතේ සරදම් කාටුනෙන් අපි අපේ වැඩසටහන අවසන් කිරීමට පෙළඹෙන. ඇත්තටම පාර්ලිමේන්තුවටත් කොවිඩ් තර්ජනලු. මේ විදිහට තමයි සරදම් කියන්නේ. බය වෙලා ඉන්නේ පැණි බීපු අයද නැති අයද සර් කියලා තමයි මේ විදිහට සරදම් කාටුනේ ඇත්තටම කියන්නේ. අපි ඇත්තටම පත්තරවල ගොඩක් දේවල් අද කතා කරා. ඒ විදිහට අපි නැවතත් හෙට දිනේ මේ විදිහටම පත්තරවලට වැඩි යමක් ඔබ යාලින්දයට අරන් මේ බලාපොරොත්තුෙන් අදට අපි ඔබෙන් සමගන්නවා. ඔබට සුබ දවසක්.